ප්‍රායෝගිකව ට්‍රාන්සිස්ටරයක් භාවිත කරන ආකාර කිහිපයක් තියෙනවා. ඒවයින් අපේ විෂය නිර්දේශයේදී සාකච්ඡා කිරීමට තිබෙන්නේ ප්‍රධාන ආකාර දෙකක් පිළිබඳව පමණයි. ඒතර පළවෙනි ආකාරය තමයි පාදම ප්‍රතිරෝධ ක්‍රමය. ඒතර පාදමට ප්‍රතිරෝධයක් යෙදීමෙන් ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරී තත්වයට පත් කරගන්න පුළුවන්. ඊළඟට විභව බෙදුම් ක්‍රමය මගින් ට්‍රාන්සිස්ටරයක් ප්‍රායෝගික ලෙස භාවිත කරගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ ක්‍රම දෙක? මේවා පිළිබඳව අපි වැඩි විස්තර කතා කරන්න උවමනයි. අපි මීට කලින් ට්‍රාන්සිස්ටරයක් භාවිත කරනකොට ඒ ට්‍රාන්සිස්ටරය සඳහා අපි වෝල්ටීයතා ප්‍රභව දෙකක් යොදාගත්තා. වෝල්ටීයතා ප්‍රභව දෙකක් අපි නිරූපණය කරා ඒ වගේ අවස්ථාවල. නමුත් ප්‍රායෝගික වශයෙන් ට්‍රාන්සිස්ටරයක් ක්‍රියා කරවීම සඳහා නැඹුරු කර ක්‍රියා කරවීම සඳහා එකම එක වෝල්ටීයතා ප්‍රභවයක් පමණයි භාවිත කරන්නේ. එතකොට මේ වෝල්ටීයතා ප්‍රභවයෙන් ලැබෙන වෝල්ටීයතාවය සුදුසු ආකාරයට බෙදලා ඒවා පුළුවන් විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහකයටත් විමෝචකයට සාපේක්ෂව පාදමටත් ලබා දෙන්න. ඉතින් අන්න ඒ ආකාරයෙන් වෝල්ටීයතා එක ප්‍රභවයක් භාවිත කරලා ඒ වෝල්ටීයතා බෙදීම සඳහා තමයි මෙන්න මේ ක්‍රම භාවිත කරන්නේ. එතකොට ඒ යටතේ අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නේ පාදම ප්‍රතිරෝධ ක්‍රමයයි විභව බෙදුම් ක්‍රමය කියන මේ ක්‍රම දෙක ගැන පමණයි. මීට අමතරව තවත් ක්‍රම ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරලා ක්‍රියාකාරී තත්වයට පත් කරන්න යොදා ගන්නවා. ඒවා අපි සාකච්ඡා කරන්නේ නැහැ. අපි දැන් බලමු පාදම ප්‍රතිරෝධ ක්‍රමය යටතේ ඒ පරිපතය මොකක්ද කියලා. එතකොට ඔබට දැන් පේනවා මේ පරිපතයේ මේ තියෙන්නේ පොදු විමෝචක වින්‍යාසයේ පවතින NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරය. එතකොට මේ ට්‍රාන්සිස්ටරයට එකම එක පවර් සප්ලයි එකයි වෝල්ටීයතා ප්‍රභවයයි භාවිත කරලා තියෙන්නේ. එතකොට මේ වෝල්ටීයතා ප්‍රභවයේ වෝල්ටීයතාවය VCC වලින් පෙන්නනවා. VCC වලින් පෙන්නනවා. අපි දන්නවා මේක නැඹුරු කිරීම සඳහා ඉමීටරයට සාපේක්ෂව මෙතන වැඩි විභවයක් පවතින්න ඕන බේස් එකේ. එතකොට මෙතනත් වැඩි විභවයක් තියෙන්න ඕන. ඒ නිසා මෙතන ධන VCC කියලා තමයි ලියලා තියෙන්නේ. මෙතන භූගත කරලා තියෙනවා. එතකොට භූගතය කියලා කියන්නේ වෝල්ටීයතාවයේ බිඳුවයි. බිඳුවට සාපේක්ෂව ධන VCC කියලා කියන්නේ වැඩි අගයක්. එතකොට දැන් මෙතනදී මේ පාදමට ප්‍රතිරෝධයක් දාලා ඒ ප්‍රතිරෝධය ඇසුරින් තමයි මෙතෙන්ට අවශ්‍ය පෙර නැඹුරු වෝල්ටීයතාවය මීටරයට සාපේක්ෂව බේස් එකේ අපි දන්නවා පෙර නැඹුරු තත්වයක් පවත්වා ගන්න ඕන. ඒතර ඒ සඳහා ප්‍රතිරෝධයක් පාදමට ප්‍රතිරෝධයක් දාලා බේස් එකට ප්‍රතිරෝධයක් දාලා මේක නැඹුරු කරලා තියෙනවා සකස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේකට පාදම ප්‍රතිරෝධ ක්‍රමය කියලා කියන්නේ. ඊට අමතරව මෙතන C සංග්‍රාහක විභවයක් පවත්ව ගන්න ඕන. ඒ සඳහා මෙතන සංග්‍රාහකය සඳහා වන ප්‍රතිරෝධයක් RC කියලා අපි යොදලා තියෙනවා. ඉතින් මේක තමයි පාදම ප්‍රතිරෝධ ක්‍රමයේ මූලිකම ආකාරය, සරලම ආකාරය. දැන් අපි මේ ආශ්‍රිතව ගණන් හදනකොට අපිට බොහෝ සෙයින් වැදගත් වෙන සම්බන්ධතා ලිවීමේ හැකියාව තියෙන්න ඕන. ඒතර මම දැන් මේ සඳහා වන සම්බන්ධතා ලියන ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි කරනවා. ඒක අපි තේරුම් ගමු. ඊටාම වැදගත් වෙනවා. අපි මේ පරිපත ආශ්‍රිතව කිසියම් ලක්ෂයක් සඳහා විභවයක් කතා කරනවා නම් අපි ඒ අදාළ ලක්ෂ්‍ය උපයෝගී කරගෙන විභවය නිරූපණය කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු විමෝචකය සඳහා වන විභවය. මෙන්න මේ ලක්ෂ්‍යයේ විභවය මොකක්ද කියලා අහුවොත් අපිට ලියන්න පුළුවන් කොහොමද?
VE කියලා. අපි ඒක ලියන්නේ VE කියලා. මෙතන ලක්ෂයේ විභවය VE කියලා අපි ලියනවා. එතකොට මේකේ අදහස තමයි විමෝචක විභවය. එමීටර් වෝල්ටේජ් කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට අපිට මෙතන විභවය අවශ්‍ය නම් අපි ඒක ලියන්නේ VC කියලා. මෙතන විභවය අපිට අවශ්‍ය නම් අපි ලියන්නේ VB කියලා. එතකොට ඔබට දැන් තේරෙනවා ඇති කිසියම් ලක්ෂයක විභවය නිරූපණය කරනවා නම් V අදාළ ලක්ෂ්‍ය පාදස්ථානයට ලියනවා. ඒක තමයි ක්‍රමය. එතකොට මේකේ ලක්ෂයන් 3ක් සඳහා විභව මන් ලිව්වා. එමීටර විභවය, විමෝචක විභවය VE, සංග්‍රාහක විභවය, කලෙක්ටර් විභවය. එතකොට අපි ලියනවා VC කියලා. ඊළාට පාදම විභවය, බේස් විභවය කියන එක අපි ලියනවා මෙතන VB කියලා. ඉතින් ඒ විදිහට ලක්ෂයක විභවය ওই විදිහට අපිට ලියන්න පුළුවන්. මම දැන් මේ පරිපතේ කිසියම් වෙනස් කිරීමක් කරා. මෙන්න මෙතන විමෝචකයට මං ප්‍රතිරෝධයක් යොදලා. එතකොට මේක කරේ මං ඔයගොල්ලන්ට මං දැන් කියලා දෙනවා මේ පාදම ප්‍රතිරෝධ ක්‍රමය ආශ්‍රිතව ගණනය කිරීම සිදු කිරීමේදී ඒ සඳහා වැදගත් වෙන්නේ මෙන්න මේ රාශීන් අතරේ සම්බන්ධතා ලිවීම. එතකොට මේ සම්බන්ධතා ලිවීම මම ඔබට පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කිරීම සඳහා තමයි මේ ප්‍රතිරෝධය දැම්මේ. ඔබ දැන් පොඩ්ඩක් බලන්න මම මෙහෙම ඔයගොල්ලන්ට මේ සම්බන්ධතාවය ලියලා පෙන්නනවා. දැන් අපි හිතමු මෙන්න මේ ලක්ෂයයි මෙන්න මේ ලක්ෂයයි අතරේ විභව අන්තරය සලකනවා. මේ E කියන විමෝචකය සඳහා වන ලක්ෂයයි මෙතන මේ භූගතය කියන ලක්ෂයයි කියන ඒ ලක්ෂ දෙක අතරේ විභව අන්තරය ලියනවා. එතකොට මෙතන අඩු විභවයක්, මෙතන වැඩි විභවයක් නිසා මෙතෙන්ට අනිවාර්යෙන් වැඩි විභවයක් ලැබෙනවා. එතකොට මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය වැඩි. ඒ නිසා විභව අන්තරය වෙන්නේ VE ඍණ මෙතන විභවය බිඳුවයි. එතකොට මේක සමාන වෙනවා මෙන්න මේ තුලින් ධාරාවක් ගලාගෙන යනවා. ඒ ධාරාව අපි දන්නවා මීටරය හරහා ගලාගෙන එන ධාරාව පිළියන්නේ IE කියලා විමෝචක ධාරාව වාරයක් ප්‍රතිරෝධය විමෝචකය සඳහා වන RE. එතකොට මෙතනින් අපිට ලැබෙනවා VE සමානයි IE RE කියලා සම්බන්ධයක්. එතකොට මෙතන මේ විභවයේ බිඳුව වුණ නිසා තමයි මෙහෙම ලැබුණේ. නැත්තම් මෙහෙම ලැබෙන්නේ නැහැ. මෙතන එනවා අකුරු දෙකක්. මෙතන විභවයේ බිඳුව නිසා විභව අන්තරය විමෝචකයේ විභවයට සමානයි. ඒ නිසා මේ විදිහට අපිට ලැබෙනවා. දැන් මෙන්න මේ විදිහට ඕම්ගේ නියමය අපිට යොදන්න පුළුවන් මේකේ විවිධ තැන් සඳහා. නමුත් මේට වඩා හොඳ විදිහක්, ලේසි විදිහක් අපිට තියෙනවා මේක ලියන්න. මම හිතන ඔයගොල්ලෝ මේ විදිහට ඉගෙන ගත්තොත් වඩා හොඳයි කියලා. දැන් මම මේ විදිහට ලියනවා. එතකොට දැන් අපි පටන් ගන්නවා කිසියම් ලක්ෂයකින්. එතකොට මෙන්න මේ ලක්ෂයේ ඔබට පේනවා මේක භූගතයක් නිසා විභවය බිඳුවයි. එතකොට මේ ලක්ෂයෙන් පටන් ගන්නවා නම් ඒ ලක්ෂයේ විභවය මුලින්ම ලියනවා. එතකොට බිඳුව ඊට පස්සේ මෙතනින් යනවා මෙතෙන්ට. මෙතනින් මෙතෙන්ට යනකොට ළමයි ප්‍රතිරෝධයක් හම්බ වෙනවා. ඒ ප්‍රතිරෝධය සඳහා අපි දන්නවා විභව අන්තරයක් පවතිනවා. ඒ විභව අන්තරය මොකක්ද? මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය වැඩි. ඒ නිසා එකතු කිරීමක් එන්නේ. මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය වැඩි නිසා එකතු කිරීමක් එන්නේ. දැන් අපි බලමු මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය මොකක්ද? ප්‍රතිරෝධය RE ගලා යන ධාරාව IE නිසා IE RE කියලා ලියන්න පුළුවන්. එතකොට මෙතනින් මෙතෙන්ට ගියා. දැන් මෙතන අපි ඒ සම්බන්ධතා ලිවීම නතර කරනවා නම් අපි සමාන ලකුණක් දාලා ඒ අදාළ ලක්ෂයේ විභවය ලියනවා VE. ඔන්න බලන්න පටන් ගන්න ලක්ෂයේ විභවය ලිව්වා. ඊට අමතරව ප්‍රතිරෝධ හම්බ වෙනවා නම් විභව අන්තර පවතින තැන් හම්බ වෙනවා නම් ඒ විභව අන්තර ලිව්වා. අවසානයේදී නතර වෙන ලක්ෂයේ විභවය ලිව්වා.
ඉතින් මේක තමයි ලේසිම විදිය. ඔන්න බලන්න මෙතන විභවය බිඳුවයි. බිඳුව ධන IERE. දැන් මෙතනින් අපි නතර වෙනවා. ඒ නිසා ඒක සමාන වෙනවා V ඊට. මම දැන් තව එකක් ලියනවා. මම මෙතනින් පටන්ගෙන මෙන්න මෙතනින් නතර වෙන්නයි හදන්නේ. මෙතනින් පටන්ගෙන මෙතනින් නතර වෙන්නයි හදන්නේ. ඔන්න මෙතන විභවය බිඳුවයි. බිඳුව ධන මෙතනින් මෙතෙන්ට එනකොට IERE. මෙතනින් මෙතෙන්ට යනකොට විභව අන්තරයක් තියෙනවා. අපි දන්නවා මීටරයට සාපේක්ෂව බේස් එකේ මොකක්ද ඒ විභවාන්තරය? ඒක වැඩි විභවයක්. VBE නේ. මීටරයට සාපේක්ෂව බේස් එකේ විභවය. දැන් මෙතනින් නතර වෙනවා සමානයි. ඒ ලක්ෂය කියලා කියන්නේ B ලක්ෂය. එහෙනම් VB ට සමානයි. එතකොට ඔන්න සම්බන්ධතාවය මේ විදිහට ලියන්න පුළුවන්. මෙතන විභවය බිඳුවයි. බිඳුව ධන මෙතනින් මෙතෙන්ට එනකොට ප්‍රතිරෝධයක් හම්බ වෙනවා. ඒකේ විභවාන්තරය එනවා IERE. මෙතනින් නතර වෙන්නේ නැහැ ළමයි. මෙන්න මෙතන වරද්ද ගන්නවා ළමයි. දැන් මම මේකෙදි මෙතන නතර වුණා. ඒතර නතර වුණාම සමානයි VE කියලා ලිව්වා. දැන් නතර වෙන්නේ නැති නිසා ලක්ෂයක විභවය මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. එතකොට මෙතන බිඳුවයි බිඳුව ධන IERE මෙතනින් මෙතෙන්ට යනවා. ආපහු මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය තමයි VBE වෙන්නේ. VBE සමාන වෙනවා. මෙන්න මෙතන නතර වෙනවා. මං නතර වෙන ලක්ෂයේ විභවය VB ට. ආයෙමත් මං කියන්න. දැන් මේක ලියනකොට සමහර ළමයි ධන මෙතන ලියනවා VE කියලාත් ලියනවා. මෙතන VE කියලා ලියන්නේ නැහැ අපි. මොකද හේතුව මෙතන විභවය බිඳුවයි බිඳුව ධන මෙතනින් මෙතෙන්ට එනකොට IERE වෙනවා. මෙතනින් නතර වෙන්නේ නැහැ අපි. නතර වුණොත් පමණයි ඒ අදාළ ලක්ෂයේ විභවය ලියන්නේ සමානයි කියලා. දැන් මෙතන ඒකයි අපි කරේ. බිඳුව ධන IERE සමානයි VE කියලා ලිව්වා. මොකද E ලක්ෂයෙන් නතර වෙනවා. දැන් මේ අවස්ථාවේ අපි මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට ඒ නතර වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ලක්ෂයේ විභවය අපි ලියන්නේ නැහැ. ඒක අදාළ නැහැ. ඒතර බිඳුව ධන IERE ධන VBE සමාන වෙනවා. දැන් ඔන්න නතර වෙනවා. නතර වෙනකොට විභවය වෙන්නේ VB. ඒ නිසා VB ට තමයි මේක සමාන වෙන්නේ. දැන් මම ඊළඟට මේ ආකාරයට ලියනවා. මෙන්න මෙතනින් පටන්ගෙන මෙන්න මේ දක්වා එනවා. මෙතනින් පටන්ගෙන මේ දක්වා එනවා. බලමු අපි ලියන විදිය. එතකොට මෙතන විභවය බිඳුවයි බිඳුව ධන මෙතනින් මෙතෙන්ට එනකොට IERE මෙතනින් මෙතෙන්ට යනකොට විභවය වෙන්නේ විභවාන්තරය වෙන්නේ VCE. මීටරයට සාපේක්ෂව කලෙක්ටර් එකේ විභවය. ඊළඟට ධන ආපහු ප්‍රතිරෝධයක් හම්බ වෙනවා. ගලාගෙන යන ධාරාව IC ප්‍රතිරෝධය වෙන්නේ RC. දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන විභවය කියලා කියන්නේ මොකද්ද? VCC. එතකොට මේක සමාන වෙනවා VCC ට. ආපහු බලමු අපි. මෙතන විභවය බිඳුවයි බිඳුව ධන මෙතනින් මෙතෙන්ට යනකොට IERE. දැන් මෙතනින් නතර වෙන්නේ නැහැ. නිසා VE කියලා එකක් එන්නේ. මෙතනින් මෙතෙන්ට යනවා. එතකොට මොකද්ද? VCE. මෙතන නතර වෙන්නේ නැහැ. නිසා VC කියලා එකක් එන්නේ නැහැ. මෙතනින් මෙතෙන්ට යනවා. එතකොට ICRC මෙතනින් නතර වෙනවා. නතර වුණාම එතන විභවය වෙන්නේ VCC. ඒ නිසා ඒකට අදාළ විභවය VCC වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ සම්බන්ධතා ලියන්නේ. එතකොට මේ ආකාරයෙන් මම මේ ලිව්වා වගේ සම්බන්ධතා ඔබට මම හිතන්නේ 15කට වැඩි ගණනක් මේ සඳහා ලිවිය හැකියි. එතකොට දැන් ඕගොල්ලෝ කරන්න ඕන මේ වීඩියෝ එක නරඹන එක නතර කරලා මේ පරිපත්‍යය ඇඳලා කරුණා කරලා මෙන්න මේ මන් ලියපු ආකාරයේ සම්බන්ධතා තුන ලියලා ඊට අමතරව තවත් මේකේ ලිවිය හැකි සම්බන්ධතා සියලුම ඒවා ලියන්න ඕන ඕගොල්ලෝ ලියලා ඒවා පරීක්ෂා කරලා බලන්න. නැවත නැවත සැරයක් මේක කීප සැරයක් කරලා ඔගොල්ලෝ පුරුදු වෙන්න ඕන. මෙන්න මේ සම්බන්ධතා ලිවීමේ හැකියාව ඔබට නොමැතිනම් ට්‍රාන්සිස්ටර් ආශ්‍රිතව ගණනය කිරීම කිසි විටක කරන්න බෑ. ඒ නිසා කරුණා කරලා ඔබ මතක තියාගන්න
මෙන්න මේ සම්බන්ධතා ලිවීම අනිවාර්යෙන් ඔබ මතක තබාගත යුතුයි. මේවා නිවැරදිව දැන සිටිය යුතුයි. දැන් අපි බලමු ලිවිය හැකි මේ සම්බන්ධතා මොනවද කියලා. එතකොට මුල් තුන මම මීට කලින් විස්තර කරා. හතරවෙනි එකේ මම පටන් ගන්නේ ඊලක්ෂයේ ඉඳලා බීලක්ෂය දක්වා. එතකොට ඊලක්ෂයෙන් පටන් ගන්න නිසා විභවය VE මෙතනින් මෙතෙන්ට එනකොට විභවාන්තරයක් පවතිනවා VBE. මොකද මීටරයට සාපේක්ෂව බේස් එකේ වැඩි විභවයක් තියෙනවා VBE. සමාන වෙනවා මෙතනින් නතර වෙන නිසා VBට. එතකොට බලන්න VE ධන VBE සමානයි VBට. මේකම අපි ධාරා විද්‍යුතයේදී ලියනවා මෙහෙම. කොහොමද? මෙන්න මේ VBE කියන එක සමානයි කියලා අපි ලියනවා VB ඍණ VE වලට. VBE කියන එක සමානයි කියලා ලියනවා VB ඍණ VE වලට. එතකොට මෙන්න මේකම තමයි මේ දෙකම එකයි. එතකොට මේ ආකාරයෙන් ලියනවා නම් පහසුයි. මෙහෙම ලියන්නත් පුළුවන්. මේක ඕම්ගේ නියමයට අනුව විභවාන්තරයේ ලක්ෂණ දෙකේ විභවයේ වෙනසට සමානයි කියන එක තමයි ඔය ලියලා තියෙන්නේ. ඊළඟට පස්වෙනි එක මම ඊලක්ෂයෙන් පටන්ගෙන මෙන්න මෙතනින් නතර වෙන්නේ. බලමු අපි ඊලක්ෂයෙන් පටන් ගත්තම VE පටන් ගන්න ලක්ෂ්‍ය විභවය අනිවාර්යෙන් ලියන්න ඕන. VE ධන ඊළඟට VBE ඊළඟට මෙතන නතර වෙන්නේ නැහැ. නිසා VB කියලා එකක් එන්නේ නැහැ. මෙතනින් ආපහු මෙතෙන්ට යනවා. එතකොට IB RB කියලා එනවා. IB RB මෙතනින් නතර වෙනවා. නතර වෙන ලක්ෂ්‍ය විභවයේ VCC වෙනවා. අන VE මෙතනින් පටන් ගත්තා. ධන VBE ඊට පස්සේ මෙතනින් මෙතෙන්ට යනවා. ධන IB RB සමාන වෙනවා VCCට. එතකොට පටන් ගන්න ලක්ෂ්‍යයේ විභවය ධන ඊට පස්සේ විභව අන්තරවල එකතුව සමාන වෙනවා අවසන් වෙන ලක්ෂ්‍යයේ විභවයට. ඊළාට 6 වෙනි එක මෙතනින් පටන්ගෙන මං මෙන්න මේ ආකාරයෙන් ගිහලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ VE ධන VBE ඊළාට ධන මෙතනින් මෙතෙන්ට එනකොට VCB මෙතනින් නතර වෙන්න නිසා ඒක VCට සමාන වෙනවා. ඊළාට 7 වෙනි එක මෙතනින් පටන්ගෙන මම ලියලා තියෙනවා මෙන්න මේ දක්වා මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහොම මෙතෙන්ට. එතකොට VE පටන් ගන්න ලක්ෂ්‍ය විභවය ධන VBE ඊළාට ධන VCB ධන මෙතනින් එනකොට ICRC කියලා එනවා සමාන වෙනවා VCCට. ඊළඟට 8 වෙනි එක මම B ලක්ෂයෙන් පටන්ගෙන ලියලා තියෙනවා. B ලක්ෂයෙන් පටන් ගන්න නිසා පටන් ගන්න ලක්ෂ්‍ය විභවය වෙන්නේ VB ධන IBRB සමාන වෙනවා මෙතන විභවය වෙන්නේ VCC. ආපහු B ලක්ෂයෙන් පටන්ගෙන මම මෙන්න මෙතනින් මෙතෙන්ට යනවා. VB ධන VCB සමාන වෙනවා VCට. ඒකත් අපිට ඕම්ගේ නියමයට අනුව ලියන්න පුළුවන් මේ විදිහට VCB කියලා කියන්නේ VC ඍණ VB කියලා. මේ ආකාර දෙකම නිවැරදි. ඊළඟට 10 වෙනි එක B ලක්ෂයෙන් පටන්ගෙන මම මෙන්න මේ දක්වා යනවා මෙන්න මේ මාර්ගයේ VB ධන VCB ධන ICRC සමාන වෙනවා VCCට. ඊළාට 11 වෙනි එක මෙතනින් පටන්ගෙන මෙන්න මේ මාර්ගය ඔස්සේ යන්න තමයි හදන්නේ. මෙතනින් පටන්ගෙන බිඳුව ධන IERE ධන VCE සමාන වෙනවා VCට. ආපහු එතනින් පටන්ගෙන මෙන්න මේ දක්වා යනවා. බිඳුව ධන IERE ධන VCE ධන ICRC සමාන වෙනවා VCCට. ඊළාට 13 වෙනි එක මෙතනින් පටන් ගන්නවා VE ධන VCE සමාන වෙනවා VCට. මේක මෙහෙම ලියන්න පුළුවන් VCE සමානයි VC ඍණ VE කියලා. ඊළාට 14 වෙනි එක මෙතනින් පටන්ගෙන මේ දක්වා ලියලා තියෙනවා. පටන් ගන්න ලක්ෂ්‍ය විභවයේ VE ධන VCE ධන ICRC සමාන වෙනවා VCCට. ඊළඟට මෙතනින් C ලක්ෂයෙන් පටන්ගෙන ලියන්න පුළුවන් VC
ධන ICRC සමාන වෙනවා VCCට. ඊළඟට මේ ධාරා අතරේ සම්බන්ධතාවය මෙන්න මේවා තවත් ආකාර වලින් ලියන්න පුළුවන්. මෙයාව මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ICRC කියලා කියන්නේ VCC ඍණ VC කියලා. මේ එකම සමීකරණය මේ සමහර තැන්වල තවත් ඒ විදිහට හදන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ගත්තොත් අපිට ලියන්න පුළුවන් ගොඩාක්. ඊළාට මේ ධාරා සම්බන්ධයෙන් හරි වැදගත් වෙනවා. අපි මීට කලින් සාකච්ඡා කරා මේ ඉමීටර් ධාරාව විමෝචක ධාරාව පිළියෙල වෙන්නේ සංග්‍රාහක ධාරාවයි පාදම ධාරාවයි කියන ධාරා දෙකේ එකතුවෙන්. එතකොට විභවය වැඩි ලක්ෂයක ඉඳලා විභවය අඩු ලක්ෂය දක්වා තමයි මේ ට්‍රාන්සිස්ටරය තුලින් අභ්‍යන්තරයෙන් විදුලත් ධාරාව ගලාගෙන යන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපේ IC කියන ධාරාව මෙහෙන් පහළට පෙන්නනවා. ඊළාට IB ධාරාව මෙන්න B දෙසට එහෙම නැත්නම් මේ පහළට පෙන්නලා තියෙනවා. එතකොට මේ දෙන්නගේ එකතුව තමයි මෙතනින් IE කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට මේ ධාරා අතර සම්බන්ධය ලියන්න පුළුවන්. IB ධන IC සමානයි IE කියලා. නමුත් මේ IB කියලා කියන්නේ මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ කුඩා ධාරාවක්. මේවා මිලි ඇම්පියර් ප්‍රමාණයේ ධාරා. එතකොට මෙයාමින් දහස් ගුණයකට වඩා වැඩි විශාලත්වයකින් යුක්තයි මේ IE සහ IC කියන පද. ඒ නිසා ඇතැම් අවස්ථාවල අපි මෙන්න මේ ආකාරයේ ආසන්න කිරීමක් කරනවා. IC ආසන්නව සමානයි IE කියලා. මොකද හේතුව IB කියලා කියන්නේ ඊටා කුඩා අගයක් නිසා. IB කියලා කියන්නේ IC එක්ක හරි IE එක්ක හරි සංසන්දනය කරනකොට ඊටාම කුඩා අගයක්. ඒ නිසා IC IE ට ආසන්නව සමානයි කියලා අපි කතා කරනවා. මම හිතන්නේ ඔබට මතක ඇති. අපි මේට කලින් සාකච්ඡා කරලා තියෙනවා මෙන්න මේ සම්බන්ධතාවය. මේට කලින් මේ වගේ පරිපත ව්‍යුහයක් භාවිත නොකරත් ඔබට මතක ඇති මේට කලින් අර ඒ සැබෑ ස්වરૂපය පෙන්වන රූප සටහන් ඇඳලා ඒකෙදි මෙන්න මේ සම්බන්ධතාවය ව්‍යුත්පන්න කරා. ඉතින් දැන් ඔබ ලියපු ඒවා නැවත පරීක්ෂා කරලා බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. මෙන්න මේ ටික තමයි ඔබට ලියන්න හැකි වෙන්නේ නිවැරදිව. අපි දැන් බලමු පාදම ප්‍රතිරෝධ ක්‍රමයේ යටතේ සරල ගණනය කිරීමක් අපිට දීලා තියෙනවා. පාදම ප්‍රතිරෝධ ක්‍රමයෙන් නැඹුරු කරන ලද ඒ අදාළ පරිපත සටහනක්. මේකේ මෙන්න මේ තොරතුරු දීලා තියෙනවා. VCC කියලා කියන්නේ වෝල්ට් 6යි කියලා. ඊළාට සරල ධාරා ලාභය බීටා 100යි කියලා දීලා තියෙනවා. ඊළාට VC එහෙම නැත්නම් සංග්‍රාහක විභවය වෝල්ට් 3යි කියලා දීලා තියෙනවා. සංග්‍රාහකය තුලින් ගලාගෙන යන ධාරාව සංග්‍රාහක ප්‍රතිරෝධය තුලින් ගලාගෙන යන ධාරාව මිලි ඇම්පියර් 1යි කියලා දීලා තියෙනවා. ඊළාට මේක සිලිකන් NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් කියලා දීලා තියෙනවා. ඒතර සිලිකන් NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් නම් අපි දන්නවා VBE කියන පදය VBE කියන පදේ 0.7 වෝල්ට් වෙනවා. දැන් අපි බලමු මේකේ ගණනය කිරීම. ඔබ දැන් මෙන්න මේ RB අගය තමයි ගණනය කරගන්න ඕන කියලා හිතනද අපෙන් අහනවා RB මොකක්ද කියලා. එතකොට RB කීයද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට RB ගණනය කරගන්න RB අඩංගු අපිට සම්බන්ධතාවයක් ලියන්න වෙනවා. මම මෙන්න මෙතනින් පටන්ගෙන මෙන්න මේ දක්වා වන සම්බන්ධතාවය ලියනවා. එතකොට මෙතන විභවය බිඳුවයි. ඔබට පැහැදිලි ඇති මෙතන භූගත කරලා තියෙන ප්‍රතිරෝධයක් නැහැ මෙතන. ඒ නිසා බිඳුව ධන මෙතනින් මෙතෙන්ට එනකොට VBE මෙතනින් මෙතෙන්ට යනකොට ධන IB RB මෙතනින් අතර වෙන්න නිසා ඒක සමාන වෙනවා VCC ට. දැන් අපි බලමු අපිට මේකේ RB ගණනය කරගන්න තව මොනවද ඕන කියලා. එතකොට මෙතන අපි VBE කියන්නේ 0.7යි කියලා දන්නවා. VCC කියන්නේ 6යි කියලා දන්නවා. හැබැයි RB ගණනය කරගන්න IB දැනගන්න ඕන. එතකොට IB හොයාගන්න නැතුව RB ගණනය කරගන්න බෑ. එහෙනම් අපි දැන් බලමු IB හොයන්න තියෙන තර්කය මොකද්ද?
ඒතර IB හොයන්න අපිට මීට අමතරව දීලා තියෙනවා VC, බීටා සහ IC. එතකොට අපිට පුළුවන් උපයෝගී කරගන්න බීටා කියන පදය. අපි දන්නවා බීටා කියලා කියන්නේ NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක පොදු විමෝචක වින්‍යාසයේ තියෙනවා නම් IC බෙදීම IB නේද? IC බෙදීම IB. එතකොට මේකෙන් අපිට පුළුවන් IB කොච්චරද කියලා හොයාගන්න. IB කියලා කියන්නේ මිලි ඇම්පියර් වලින් 0.01ක් වෙනවා. මිලි ඇම්පියර් වලින්. එතකොට මෙතන 100ක් වෙනවා. IB යුක්ත කරාම මිලි ඇම්පියර් 1 බෙදීම 100 එන්නේ. එතකොට 0.01ක් වෙනවා IB. දැන් අපිට පුළුවන් මේ ගණනය කිරීම කරන්න මේ සම්බන්ධතාවයට යොදලා VBE කියන්නේ 0.7යි 0.7 ධන IB කියලා කියන්නේ 0.01 ගුණ කිරීම 10 ඍණ 3 වාරයක් RB සමාන වෙනවා VC කියලා කියන්නේ VCC කියලා කියන්නේ වෝල්ට් 6. ඒතර ඔය විදිහට අපිට පුළුවන් RB ගණනය කරගන්න. ඒතර RB මෙතන 6න් 0.7ක් අඩු වෙනවා. ඒතර 5.3යි. ඒතර 5.3යි මෙන්න මේවා කිලෝ බවට පත් වෙනවා. බෙදීමක් විදිහට ගිහලා උඩට යනකොට ධන දර්ශකයේ වෙනවා. ඒතර කිලෝ වෙනවා. එතකොට 5.3 0.01 බෙදුවම 530ක්. එහෙනම් 530ක් කිලෝ ඕම් RB අගය. ඒතර ওই විදිහට අපිට පුළුවන් අදාළ අගය ගණනය කරගන්න. දැන් අපි හිතමු අපෙන් අහනවයි කියලා RC කොච්චරද කියලා. RC ගේ අගය කොච්චරද කියලා අහනවයි කියලා හිතන්න. ඒතර RC හොයන්න පුළුවන් මෙන්න මේ දත් උපයෝගී කරගෙන. මෙතනින් මට සම්බන්ධතාවයක් ලියන්න පුළුවන් VC ධන ICRC සමානයි මෙතනින් අතර වෙනවා VCC. එතන VC කියන්නේ 3යි IC කියලා කියන්නේ මිලි ඇම්පියර් 1.10 3 වාරයක් RC සමානයි 6යි. එතන මෙතනින් එනවා RC කියලා කියන්නේ ඔබට තේරෙන්නේ නැති මෙතන 3ක් අඩු නම් 3යි. එතකොට කිලෝම් 3ක් වෙනවා. ඒතර ඔය විදිහට RB සහ RC අගයන් අපිට පුළුවන් ගණනය කරගන්න. මේක සරල ගණනය කිරීමක්. ඉතින් මේ වගේ ප්‍රශ්න සමහර අවස්ථාවල විභාගෙටත් ආලා තියෙනවා MCQ වලදී. ඒ නිසා මේ වගේ ගණනය කිරීම අපිට හැකි විය යුතුයි. දැන් අපි බලමු වෝල්ටීයතා සැපයීම ලබා දෙන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි විභව බෙදුම් ක්‍රමය. එතකොට විභව බෙදුම් ක්‍රමය උපයෝගී කරගෙන කොහොමද මේ ට්‍රාන්සිස්ටරයට අදාළ විභව සැපයීම ලබා දෙන්නේ. එතකොට මම මේ විභව බෙදුම් නීතිය නැවත ඔයගොල්ලන්ට මතක් කරලා දෙනවා. අපි ධාරා විද්‍යුතයේදී ඉගෙන ගත්තා. සැපයීම් වෝල්ටීයතාවයක් Vin කියලා ලබා දෙනවා. මේ වගේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් අතරට. එතකොට මේ විදිහේ සැපයීම් වෝල්ටීයතාවය නිසා R1 සහ R2 හරහා විභවය නැත්නම් විභවාන්තරය කියන එක මෙයාගෙන් බෙදිලා යනවා. එතකොට මේ R1 හරහා ලැබෙන විභව අන්තරය මොකක්ද කියලා අපිට හොයන්න පුළුවන්. ඒක මං Vout කියලා දාලා තියෙනවා. එතන මේ Vout සමාන වෙනවා එයාට අදාළ ප්‍රතිරෝධය R1 උඩට එනවා. ප්‍රතිරෝධවල එකතුව මෙහෙම යටට එනවා. එතන මේක තමයි අනුපාතය R1 බෙදීම R1 ධන R2 වාරයක් සැපයීම් වෝල්ටීයතාවය Vin වෙනවා. එතකොට මේ විදිහට ඔබට තේරෙනවා ඇති මේ සැපයීම් විභවයෙන් යම් ප්‍රමාණයක් සැපයීම් වෝල්ටීයතාවයෙන් යම් ප්‍රමාණයක් R1 තබා ගන්නවා. ඒ ප්‍රමාණය තමයි Vout කියලා කියන්නේ. ආව Vin ගෙන් කොච්චර භාගයක්ද කියලා අපිට මේ විදිහට හොයාගන්න පුළුවන්. දැන් මේ ක්‍රමය උපයෝගී කරගෙන කොහොමද ට්‍රාන්සිස්ටරය නැඹුරු කරන්නේ ඒ අදාළ පරිපථවලදී. දැන් බලන්න අපි දන්නවා එමීටරයට සාපේක්ෂව බේස් එකේ විභවයක් පෙරනැඹුරු තත්වයක විභවයක් පවත්වා ගන්න ඕන. එතකොට පෙරනැඹුරු තත්වයේ පවත්වා ගන්න මෙන්න මේ එකම එක පවර් සප්ලයි එක මේ එකම එක ජව සැපයුමෙන් මෙයාට කිසියම් 0.7ක අපි සිලිකන් කියලා ගත්තොත් 0.7ක විතර වෝල්ටීයතාවයක් පවත්වා ගන්න ඕන.
ඊළාට මෙතන පසු නැඹුරු තත්වයක් ඇති කරන්න ඕන. ඉතින් ඒ සඳහා මෙතන වෝල්ටීයතාවය ඒ අදාළ નિયમિત වෝල්ටීයතාවය ලබා දීම සඳහා මෙන්න මේ VCC මෙන්න මේ ප්‍රතිරෝධ දෙක උපයෝගී කරගෙන බෙදලා මෙන්න මෙතන වෝල්ටීයතාවයක් පිළියෙල කරනවා. ඉතින් ඒ ඇසුරෙන් තමයි මෙයාගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි විභව බෙදුම් ක්‍රමයෙන් ට්‍රාන්සිස්ටරය නැඹුරු කිරීම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ VCC මෙන්න මේ ප්‍රතිරෝධ දෙක උපයෝගී කරගෙන යම් කොටස් වලට බෙදලා ඒ අදාළ ගැළපෙන විභවයක් මෙතෙන්ට පිළියෙල කරලා දෙනවා. එතකොට මේ ට්‍රාන්සිස්ටරය ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒතර ඒක තමයි මේ විභව බෙදුම් ක්‍රමය කියලා අපි හඳුන්වන්නේ. දැන් අපි බලමු විභව බෙදුම් ක්‍රමය යටතේ නැඹුරු කිරීමට සූදානම් වෙන මේ ට්‍රාන්සිස්ටරය තුලින් කොහොමද විද්‍යුත් ධාරාව ගලාගෙන යන්නේ. එතකොට මෙන්න මෙතනින් මේ වැඩි විභවයක් තියෙනවා, මෙතන භූගත කරලා තියෙනවා. ඒ නිසා ධාරා සැපයුම මෙහෙට සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම IC කියලා ධාරාවක් ගලාගෙන එනවා RC ප්‍රතිරෝධය හරහා. ඒ ගලාගෙන එන ධාරාවට මෙතනින් එන ඊටාම කුඩා ධාරාවක් එකතු වෙලා මෙන්න මේ IE ධාරාව පිළියෙල වෙනවා. එතකොට මේක තමයි ක්‍රමය. මෙන්න මේ IB ධාරාව මම මීටත් කලින් ඔබට පැහැදිලි කරා. IC IE මිලි ඇම්පියර් ප්‍රමාණයේ ධාරා, IB කියලා කියන්නේ මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරා බොහෝ විට මෙයාමින් 10 ගුණයක් විතර මේවා විශාලයි. එතකොට 10 ගුණයක් විතර විශාල නම් මේක ඊටාම කුඩා. ඒ නිසා අපි බොහෝ විට මේ වගේ ධාරාවක් පෙන්වන්නේ නැහැ පරිපතවල. නමුත් දැන් උවමනා නිසා අපිට ওই විදිහට ධාරා පෙන්වන්න පුළුවන්. එතකොට මෙතනදීත් අපිට ලියන්න පුළුවන් IE කියලා කියන්නේ IC ධන IB කියලා. IE කියලා කියන්නේ IC ධන IB කියලා ලියන්න පුළුවන්. දැන් බලමු මෙන්න මෙතනින් දැන් අපි දන්නවා විභව බෙදුමේදී මේ ප්‍රතිරෝධ තුලින් ධාරාව ගලාගෙන යනවා. එතකොට මෙතනින් ගලාගෙන එන ධාරාව I1යි කියලා හිතමුකෝ. එතකොට මේ I1 කියන ධාරාවෙන් ඊටාම අල්ප භාගයක්. සාමාන්‍යයෙන් මේක මිලි ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක් වුණොත් මෙයා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාවක්. එතකොට ඊටාම කුඩා ධාරා ප්‍රමාණයක් මෙතනින් ගන්නවා. එතකොට මෙතනින් ගලාගෙන යන ධාරාව I2යි කියලා ගත්තොත් ඇත්තටම සම්බන්ධතාවය තමයි I1 සමාන වෙනවා IB ධන I2ට. නමුත් මේ IB කියන පදය I1ට වඩා බොහෝ සෙයින් කුඩායි. එතකොට මෙයා කුඩා නිසා මොකද්ද වෙන්නේ? අපිට I1 ආසන්නව සමානයි I2 කියන සම්බන්ධය ලබා ගත හැකියි. ඉතින් ඒ නිසා මෙතනින් මම IB පෙන්වන්නේ නැතුව බොහෝ විද්‍යුත් පරිපථවල බොහෝ විභව බෙදුම් ක්‍රමයේ යටතේ ඒ ගණනය කිරීම කරන පරිපථවල මේ ධාරාව මෙහෙමම ලකුණු කරනවා. මෙතනින් I කියලා ලකුණු කරොත් මෙතනිනුත් I කියලා ලකුණු කරනවා. මොකද මෙයා නොගිනිය හැකි තරම් නිසා මෙහෙම එකක් පෙන්නන්නේ නැහැ අපි. එතන මෙතනින් IC IE ට සමානයි. එතන අපි දන්නවා මෙයා බිඳුවට ආසන්න නැත්නම් ඉතා කුඩා නිසා තමයි මේ සම්බන්ධය ලැබෙන්නේ අපිට. එතකොට මේ සන්නිකර්ෂණයෙන් අපිට පුළුවන් I1 මෙතන I2ට සමානයි. ඒ වගේම IC IE ට සමානයි කියන සම්බන්ධතාවය ලබා ගන්න. හරි, දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න උවමනයි මීට කලින් විභව පාදම ප්‍රතිරෝධ ක්‍රමයේ යටතේ ගණනය කිරීම සිදු කිරීමේදී මම ඔබට පැහැදිලි කරා මෙන්න මේ රාශීන් අතරේ සම්බන්ධතා ලිවීමේ හැකියාව තිබිය යුතුයි කියලා. එතකොට මේ විභව බෙදුම් ක්‍රමය හා සම්බන්ධයෙන් ගැටලු විසඳනකොටත් ඔබට තියෙන ප්‍රධානතම කාර්යය තමයි මෙන්න මේ රාශීන් අතරේ සම්බන්ධතා ලිවීම. එතකොට මේ සම්බන්ධතා ලිවීමේ හැකියාව ඔබට බොහොම හොඳට වැඩිපුර තිබිය යුතුයි. ඒ නිසා මම දැන් ඊළඟට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න හදන්නේ සම්බන්ධතා ලියන ආකාරය. ඒක ආය අලුතෙන් කියලා දෙන්න තරම් දෙයක්වත් නැහැ. ඇත්තටම කලින් විදියට හිතලා ඕනනම් කෙනෙකුට ලියන්න පුළුවන්. නමුත් මම කියලා දෙන්න කොහොමද මේකේ සම්බන්ධතා ලියන්නේ. දැන් කලින්ට වඩා අමතර ප්‍රතිරෝධයක් එකතු වෙලා තියෙන නිසා
ලිවිය හැකි සම්බන්ධතා ප්‍රමාණය මේකේ 20කට අධික වෙනවා. 20කට වඩා වැඩි ප්‍රමාණයක් ලියන්න පුළුවන් සම්බන්ධතා. ඉතින් අපි බලමු එකින් එක ලියන හැටි කොහොමද කියලා. මම දැන් පළමුව ලියන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙතනයි උපයෝගී කරගෙන මෙතන ඉඳලා මේ දක්වා වන සම්බන්ධතාවය. එතකොට ඔබට පේනවා මෙතන භූගත කරලා තියෙනවා. ඒ නිසා විභවය බිඳුවයි බිඳුව ධන මෙතනින් මෙතෙන්ට යනකොට ප්‍රතිරෝධයක් තියෙනවා. ධාරාව ගලාගෙන යන IE කියලා එනවා. මෙතන විභවාන්තරයක්. මෙතනින් මම නතර වෙනවා. එහෙනම් මේක සමාන වෙනවා V ඊට. එතකොට ওই විදිහට අපිට පුළුවන් පළවෙනි සම්බන්ධය ලියන්න. මෙතනින් පටන් ගන්නේ විභවය බිඳුවයි. පටන් ගන්න තැන විභවය ධන IERE. මෙතනින් නතර වෙනවා සමාන වෙනවා. එහෙනම් නතර වෙන තැන විභවයට. දැන් ආපහු මම මෙතනින් පටන්ගෙන මේ ආකාරයෙන් මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනවා. දෙවෙනි සම්බන්ධය ඔන්න බිඳුව ධන IERE මෙතනින් මෙතෙන්ට ආවා. මෙතනින් මෙතෙන්ට යනවා ධන VBE. දැන් මෙතනින් නතර වෙන්න නිසා මේක සමාන වෙනවා VBට. දැන් ඔබ ආපහු පොඩ්ඩක් බලයි මෙතන මං ඇයි ලිව්වේ නැත්තේ VE නේද? VE කියන්නේ ලක්ෂයක විභවය. අපි ලියන්නේ විභවාන්තර. දැන් මෙතනින් පටන්ගෙන මෙතන මෙන්න මේ තැන් දෙකේ විභවාන්තරය තමයි අපි මේ ලියන්නේ. ඒතර මෙතන විභවයෙන් පටන් ගන්න බිඳුවයි මේ විභවාන්තරයක් IERE. මෙතන තියෙන ලක්ෂයක විභවය. දැන් එහෙම ලියද්දී ලක්ෂයක විභවය මෙතන ලිය වෙන්නේ නැහැ. මොකද නතර වෙන්නේ නැහැ. මෙතනින් මෙතෙන්ට යනකොට ආයි විභවාන්තරයක්. ඒ නිසා ඒක ලිය වෙනවා VBE. මෙතන නතර වෙනවා. ඒ නතර වෙන තැන විභවය VB වෙනවා. ඉතින් ওই විදිහට ලියන්න පුළුවන් සම්බන්ධතාවය. දැන් මම මේ වගේ සම්බන්ධතා මේකේ 20කට වැඩි ප්‍රමාණයක් ලිවිය හැකි. ඔබ දැන් මේ වීඩියෝ එක නතර කරලා ඔයගොල්ලෝ කරුණා කරලා මම මේ ලිව්වා වගේ මේකෙන් ලිවිය හැකි සියලු සම්බන්ධතා ලියන්න. ඊට පස්සේ මම ආපහු මේවා ලියලා පෙන්නනවා. ඒවා පරීක්ෂා කරගන්න. වැරදි තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඒවා හදා ගන්න. අපි බලමු ලිවිය හැකි සම්බන්ධතා. පළවෙනි සම්බන්ධතා දෙක ලියලා තියෙන්නේ. තුන්වෙනි සම්බන්ධතාවය මෙතනින් පටන්ගෙන මෙන්න මේ දක්වා එන්න පුළුවන්. බිඳුව ධන IERE ඊළඟට මෙතනින් මෙතෙන්ට යනවා VBE. මෙතනින් මෙතෙන්ට යනවා VCB. සමාන වෙනවා මෙතනින් අතර වෙන නිසා VCට. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මෙන්න මේ දක්වා යමු. බිඳුව ධන IERE ධන VBE ධන VCB ධන ICRC සමානයි VCCට. ඊළාට අපි බලමු මෙතනින් පටන්ගෙන මෙතනින් නතර වෙන්න. එතකොට බිඳුව ධන IERE ධන VCE සමාන වෙනවා VCට. මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට යමු. බිඳුව ධන IERE ධන VCE ධන ICRC සමානයි VCC. ඊළාට මෙතනින් පටන්ගෙන මෙහෙම ගිහිල්ලා මෙන්න මේ මාර්ගය ඔස්සේ මෙතෙන්ට යමු. බිඳුව ධන IERE ධන VBE ධන IR1 සමාන වෙනවා VCCට. ඊළාට මේ පැත්තෙන් මෙතනින් යමු මෙතෙන්ට. බිඳුව ධන IR1 ධන IR2 ධන සමානයි VCCට. ඊළඟට අපි නවවෙනි එක බලමු. බිඳුව ධන IR2 මෙතන R2 වෙන්න ඕන. IR2 ධන VCB සමාන වෙනවා VCට. ඊළාට බිඳුව ධන IR2 ධන VCB ධන ICRC සමානයි VCC වෙනවා. ඊළාට ඊලක්ෂයෙන් පටන්ගෙන ලිව්වොත් එහෙම තව එකක් තියෙනවා බිඳුවෙන් පටන්ගෙන ලියන්න පුළුවන්. මම මෙතන ලියලා තියෙන එක බිඳුව
ධන IR2 සමාන වෙනවා VBට. එතකොට බිඳුවෙන් පටන් ගන්න ඒවා ඔය විදිහට ලියන්න පුළුවන්. මම මේ 20 වෙනි එක කතා කරේ. ඊළඟට අපි ඉලක්ෂයෙන් පටන්ගෙන යමු. ඉලක්ෂයෙන් පටන්ගෙන VE ධන VBE සමාන වෙනවා VBට කලින් ලිව්වා වගේ. ඊළඟට VE ධන VBE ධන VCB සමානයි VCට. ඊළඟට VE ධන VBE ධන VCB ධන ICRC සමානයි VCට. ඊළඟට VE ධන VCE සමාන වෙනවා VCට. ඊළඟට VE ධන VCE ධන ICRC සමාන වෙනවා VCCට. ඊළඟට VE ධන VBE මෙතන පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. VE ධන VE ධන VBE ධන IR1 සමානයි VCC වෙනවා. ඊළඟට B ලක්ෂයෙන් පටන්ගෙන අපිට ලියන්න පුළුවන් VB ධන VCB සමානයි VCට. ඊළඟට VB ධන VCB ධන ICRC සමානයි VCCට. ඊළඟට VB ධන IR1 සමානයි VCCට. ඊළඟට 21 වෙනි එක මම මේ කලින් කතා කරා. 21 අපිට විභව බෙදුම් නීතිය ඇසුරින් ලියන්න පුළුවන්. B ලක්ෂයේ විභවය VB සමානයි මෙතන බිඳුවයි. ඒ නිසා R2 බෙදීම R1 ධන R2 වාරයක් VCC කියලා. මෙන්න මෙතන විභව අන්තරය අපිට ලියන්න පුළුවන් මේ විදිහට VCC ඍණ VB සමානයි R1 බෙදීම R1 ධන R2 වාරයක් VCC කියලා ලියන්න පුළුවන්. මේකෙන්ම හදන්න පුළුවන්. ඒකත් අපි දැනගන්න ඕනේ. මේ දෙකම එකක්. මේ විදිහට ලියන්න පුළුවන්. මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට මෙතනින් පටන්ගෙන ලිව්වොත් VC ධන ICRC සමානයි VCC වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට ලියන්න පුළුවන් සම්බන්ධතා මහ ගොඩක් මේකෙදි. ඒතර මේ සම්බන්ධතා ලිවීමේ හැකියාව ඔබට තිබිය යුතුයි. අපි බලමු විභව බෙදුම් ක්‍රමයේ යටතේ ගණනය කිරීමක්. ඒතර මේ පරිපතේ පෙන්නලා තියෙනවා සිලිකන් NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්. එතකොට මේකේ තොරතුරු දත්ත විදිහට අපිට දීලා තියෙනවා VCC කියන්නේ වෝල්ට් 15යි. IC කියලා කියන්නේ මිලි ඇම්පියර් 1යි. ඊළාට VC කියලා කියන්නේ 0.5යි VCC. ඊළාට VE කියලා කියන්නේ වෝල්ට් 1යි බීටා Cයි. මේක සිලිකන් නිසා 0.7ක් වෙනවා VBE. ඊළාට R2 කියලා කියන්නේ කිලෝ ඕම් 5ක් කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා RC, RE සහ R1 කීයද කියලා. බලමු ගණනය කිරීම කරන්න. පළමුව RC හොයමු. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය මෙතන දාගන්න පුළුවන්. VC ධන IC RC සමානයි VCC. එතකොට VC කියලා කියන්නේ 0.5යි VCC. එතකොට 0.5යි VCC ධන IC RC සමානයි VCC. එතකොට VCC ගෙන් 0.5යි VCC අඩු වුණාම 0.5යි VCC. මෙයා 15ක් නිසා 7.5ක් වෙනවා. එතකොට වෝල්ට්. IC කියලා කියන්නේ මිලි ඇම්පියර් 1යි 1.10 ඍණ 3 වාරයක් RC සමානයි 7.5යි. ඒතර RC කියලා කියන්නේ කිලෝ ඕම් 7.5ක් වෙනවා. ඊළඟට අපිට RE ගණනය කරගන්න අපි බලමු ඉස්සලාම බීටා ඇසුරෙන් IB කොච්චරද කියලා. බීටා සමානයි IC බෙදීම IB. ඒතර IB අපිට උක්ත කරොත් IC බෙදීම බීටා කියලා එනවා. ඒතර 0.01යි මිලි ඇම්පියර් වෙනවා. ඒතර අපි දන්නවා IE කියන්නේ IB ධන ICට. ඒතර IB කියලා කියන්නේ 0.01යි. IC කියලා කියන්නේ මිලි ඇම්පියර් 1යි. ඒතර 1.01ක් වෙනවා IE මිලි ඇම්පියර් වලින්. ඒතර මෙතනින් අපිට සම්බන්ධතාවය ලියන්න පුළුවන් බිඳුව ධන IERE සමානයි VE. බිඳුව ධන IERE සමානයි VE. ඒතර IE කියලා කියන්නේ 1.01 10 ඍණ 3 ඇම්පියර් වලින් RE සමානයි 1යි. එතකොට RE ගණනය කරගන්න පුළුවන් එක බෙදීම 1.01 ගුණ කිරීම 10 ඍණ 3. මේක ආසන්නව
ඕම් 990ක් 96.09ක් විතර එන්නේ. එතකොට මේ අගේ කියලා ආරිගණනය කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙන්න මෙතන B ලක්ෂයේ විභවය මොකක්ද කියලා. අපි දන්නවා මේ විදිහට ලියන්න පුළුවන් VE ධන VBE සමානයි VBට. එතකොට VE කියලා කියන්නේ අපිට දීලා තියෙනවා වෝල්ට් 1යි කියලා. 1 ධන VBE කියන්නේ 0.7යි කියලා දීලා තියෙන එක. එතකොට මේ 0.7 සමානයි VB. එතකොට VB කියන්නේ 1.7ක් වෙනවා. එතකොට මෙතන විභවය 1.7යි. දැන් අපි බලමු R1 කොහොමද එතකොට ගණනය කරන්නේ. මෙතනදී මම පොඩ්ඩක් වෙනස්කම කරා. මෙතන R2 කියන්නේ කිලෝම් 0.5යි කියලා දැම්මා. කලින් මම කිලෝම් 5යි කියලා දාලා තිබ්බේ 0.5යි. එතකොට දැන් R1 ගණනය කරගන්න ඕන. අපි බලමු මෙන්න මෙතනින් සම්බන්ධතාවය ලියලා I2 කියන්නේ මොකක්ද කියලා. බිඳුව ධන I2 R2 සමානයි VBට. එතකොට I2 ගන්න පුළුවන්. VB කියන්නේ 1.7යි කියලා හොයාගත්තා. 1.7 බෙදීම 0.5යි 10යි 3ක්. එතකොට මෙතන සුළු කරාම මිලි ඇම්පියර් වලින් අපිට ගන්න පුළුවන් 3.4ක් කියලා. එතකොට මිලි ඇම්පියර් 3.4ක් කියන අගය මිලි ඇම්පියර් 0.01ට සාපේක්ෂව විශාල අගයක් නේද? එතකොට මේකෙදී අපි මේ පැත්තෙන් ඇදලා ගන්න ධාරාව ඉතා කුඩායයි සලකන්න පුළුවන්. එතකොට I1 I2ට ආසන්නව සමානයි කියලා ගන්න පුළුවන්. එතකොට මෙතනින් මට ලියන්න පුළුවන් VB ධන I1 R1 සමානයි VCC. එකට අගයන් ආදේශ කරාම 1.7 ධන 3.4 ගුණ කිරීම 10 මෙතන මිලි ඇම්පියර් 3.4යි. එතකොට 10 3ක් වෙනවා. වාරයක් R1 සමානයි 15යි. එතකොට අඩු වුණාම 13.3යි. 13.3 බෙදීම 3.4 ගුණ කිරීම 10 3 මේක කිලෝම් 3.912ක් විතර ආසන්නව වෙනවා. එතකොට මේ විදිහට අපිට පුළුවන් R1 සඳහා වන අගය ගණනය කරගන්න. එතකොට මෙතනදී මේ සන්නිකර්ෂණය අපි පොඩ්ඩක් දැනගන්න ඕන. මෙතනදී IB අගය කියලා මීට කලින් හෙව්ව ඔබට මතක ඇති. ඒක 0.01 මිලි ඇම්පියර් ආවේ. නමුත් I2 අගය මිලි ඇම්පියර් වලින් 3.4ක්. එතකොට මේ පැත්තට යන ධාරාව ඉතා කුඩායයි සලකන්න පුළුවන්. ඒ නිසා තමයි අපි I1 I2ට ආසන්නව සමානයි කියලා ගත්තේ. එතකොට මේ සන්නිකර්ෂණයත් එක්ක තමයි මේ ගණනය කිරීම අපි සිද්ධ කරන්නේ. ඉතාලම වැදගත් වෙනවා. එතකොට ওই විදිහට අපිට පුළුවන් ගණනය කිරීම කරන්න. දැන් ඔබ මේ සෑම ගණනය කිරීමකදීම දැක්කා මෙන්න මේ වගේ සම්බන්ධතා ලියන්න හැකියාව නැත්තම් මේ ගණනය කිරීම කරන්න හැකියාව නැහැ. නේද? ඒ නිසා ඔබ මෙන්න මේ සම්බන්ධතා ලිවීම කීප වතාවක් කරලා පුරුදු වෙන්න ඕන. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔබ කීප වතාවක් කරලා මේක පුරුදු වෙලා තිබිය යුතුයි. ට්‍රාන්සිස්ටර් වර්ධක පරිපථය සඳහා වන සරලම පරිපථ ආකෘතියක් තමයි මම දැන් පෙන්නලා තියෙන්නේ. එතකොට ට්‍රාන්සිස්ටරයක් වර්ධක පරිපථයක් විදියට යොදා ගන්නවා නම් ඒ සඳහා අපි කතා කරපු ට්‍රාන්සිස්ටරේ පරිපථය මේ පොදු විමෝචක වින්‍යාස NPN ට්‍රාන්සිස්ටරයක පාදම ප්‍රතිරෝධ ක්‍රමයෙන් නැඹුරු කරන ලද පරිපථයක්. එතකොට මේකේ අමතරව තියෙන ඔබට පේනවා මෙතන C1 සහ C2 කියලා ධාරිත්‍රක දෙකක්. එතකොට මේ ධාරිත්‍රක දෙකක් යොදලා තමයි මේකේ මේ පරිපථය සකස් කරන්නේ. මේකට හේතුව මොකක්ද මේ පිළිබඳව තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ. එතකොට අපි මේ ධාරිත්‍රකය නොයොදා එමීටරයට සාපේක්ෂව බේස් එකට ප්‍රදානය ලබා දුන්නොත් මෙන්න මේ ප්‍රදාන දුර්වල තරංගය සංඥාව ලබා දුන්නොත් මොකක් වෙයිද කියන එක තමයි අපි කතා කරන්නේ. අපි දන්නවා දැන් මෙතෙන්ට VCC කියලා නැඹුරු කිරීම සඳහා වන වෝල්ටීයතාවයක් ලබා දෙනවා. එතකොට මේ වෝල්ටීයතාවය ලබා දුන්නාම මේ සරල ධාරා වෝල්ටීයතාවය ලබා දුන්නාම මේ සරල ධාරා වෝල්ටීයතාවය මෙන්න මේ වගේ සංඥාවක් ලබා දෙනකොට ඒ සංඥාව ලබා දෙන පරිපථයක් මෙතන තියෙනවනේ. ඒ පරිපථය දෙසට යම්කිසි ධාරාවක් ඇද ගැනීම නිසා අඩු වෙන්න පුළුවන්. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. අපි දැන් දන්නවා එමීටරයට සාපේක්ෂව බේස් එකේ විභවය 0.7ක් තියෙන්න ඕන.
එතකොට මෙතන 0.7ක් එන විදිහට අගයන් ගණනය කරලා දැම්මට පස්සේ අපි යම්කිසි පරිපතයක් මෙතෙන්ට අමුණනවා ප්‍රධාන සංඥාව ලබා දෙන්න. ඒ ප්‍රධාන සංඥාව ලබා දුන්න ඒ පරිපතයට මෙතනින් යම්කිසි ධාරාවක් ඇදලා ගත්තොත් මෙතන විභවය මොකද වෙන්නේ 0.7ට වඩා අඩු වෙනවා. ඒතර 0.7ට වඩා අඩු වුණාට පස්සේ ඔබ දන්නවා එමීටරයට සාපේක්ෂව බේස් එක පෙරනැඹුරු වෙන්නේ නැහැ. ඒතර එමීටරයට සාපේක්ෂව මෙයා පෙරනැඹුරු නැත්තම් බේස් එක පෙරනැඹුරු නැත්තම් මෙයා වර්ධක ක්‍රියාවලිය සිද්ධ කරන්නේ නැහැ. එහෙමනම් අපි නැඹුරු කිරීම සඳහා ලබා දීපු සරල ධාරා වෝල්ටීයතාවයන් එලෙසින්ම පවත්වා ගන්න ඕන. එහෙම පවත්වා ගනිමින් තමයි ප්‍රධාන සංඥා ලබා දෙන්න ඕනේ. ඒතර ප්‍රධාන සංඥාව ලබා දීමේදී ඒ ප්‍රධාන පරිපතය සහ මේ ට්‍රාන්සිස්ටරය අතරට මේ තියෙන ප්‍රධාන පරිපතය මේ තියෙන ට්‍රාන්සිස්ටරය මේ අතරට ධාරිත්‍රකයක් අමුණනවා. ඒතර ධාරිත්‍රකයක් ඇමුණුවාම මොකක්ද වෙන්නේ? ධාරිත්‍රකය සරල ධාරා සඳහා ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒතර සරල ධාරා සඳහා ගමන් කරන්න ඉඩ දෙන්නේ නැත්නම් නැඹුරු කිරීමේ වෝල්ටීයතාවයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ මෙතන. ඒතර ප්‍රත්‍යවර්ත සංඥාවක් තමයි මෙතනින් ලබා දෙන්නේ. ඒ සංඥාව ට්‍රාන්සිස්ටරයට ලැබෙනවා. එහෙනම් C1 ධාරිත්‍රකය යොදා තිබීමේ අරමුණ වෙන්නේ නැඹුරු ප්‍රදානය සඳහා වන නැඹුරු කිරීමේ වෝල්ටීයතාවය නොවෙනස්ව පවත්වා ගනිමින් තබා ගැනීම සඳහා. එතකොට නොවෙනස්ව පවත්වාගෙන තමයි මේ සංඥාව ලබා දෙන්නේ. එතකොට මෙතන මේ C2 කියන ධාරිත්‍රකය ඇයි දාලා තියෙන්නේ? මේ C2 කියන ධාරිත්‍රකය යොදා තියෙන හේතුව මොකද්ද? මේ තියෙන්නේ ප්‍රතිදාන පරිපතය. මේ සංඥාව වර්ධනය වූ සංඥාව ලබා දෙන පරිපතය තමයි මේ තියෙන්නේ. එතකොට මේ පරිපතයට තියෙනවා කිසියම් ප්‍රතිරෝධයක්. එතකොට මේ ධාරිත්‍රකය නැහැයි කියලා අපි හිතමුකෝ. එතකොට මෙතෙන්ට යම්කිසි නැඹුරු කිරීමක් සිද්ධ කරලානේ තියෙන්නේ. එතකොට මේ නැඹුරු කිරීම නිසා මෙතන සරල ධාරා වෝල්ටීයතාවයක් පවතිනවා. ඒ වෝල්ටීයතාවය නිසා මෙතනින් ධාරාවක් මේ ප්‍රතිදාන පරිපතයේ දෙසට ඇදිලා යන්න පුළුවන්. ඒතර ධාරාවක් ගියොත් මෙතන අපේක්ෂා කරන નિયમિત අගයට වඩා අඩු අගයකටපත් වෙනවා ඒ නැඹුරු කිරීමේ වෝල්ටීයතාවය. ඒතර නැඹුරු කිරීමේ වෝල්ටීයතාවය මෙතන අඩු අගයකටපත් වුණොත් නැඹුරු කිරීම වෙනස් වෙනවා. නැඹුරු කිරීම වෙනස් වුණොත් අපි අපේක්ෂා කරන ප්‍රතිදානය ලැබෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ ධාරිත්‍රකය යොදලා තියෙන්නේ නැඹුරු කිරීමේ සරල ධාරා වෝල්ටීයතාවය නොවෙනස්ව පවත්වා ගැනීම සඳහා. ඒතර කිසියම් වූ ධාරාවක් සරල ධාරාවක් මේ තුලින් යන්නේ නැහැ. හැබැයි ප්‍රත්‍යවර්ත ධාරා මේ තුලින් යනවා. ඒ නිසා ප්‍රතිදාන සංඥාව මේ තුලින් සම්ප්‍රේෂණය කරන්න හැකියාව තියෙනවා ප්‍රතිදාන පරිපතයේ දෙසට. එහෙනම් මෙන්න මේ ධාරිත්‍රක දෙකේ අරමුණු දෙක තමයි ඔන්න ඔය සාකච්ඡා කරේ. මේ දෙක ඔබ දැන සිටිය යුතුයි. අපි දැන් බලමු නිවාත ලක්ෂය කියලා කියන්නේ මොකක්ද කියලා. නිවාත ලක්ෂය එහෙම නැත්නම් අපි Q point එක කියලා කියනවා. එහෙම නැත්නම් operating point කියලා කියනවා. එතකොට යම්කිසි ට්‍රාන්සිස්ටරයක් කිසියම් වර්ධක පරිපතයක ක්‍රියා කරනකොට ඒ ක්‍රියා කරන ලක්ෂ්‍ය තමයි අපි නිවාත ලක්ෂ්‍ය හැටියට හඳුන්වන්නේ. එතකොට යම්කිසි ට්‍රාන්සිස්ටරයක් වර්ධක පරිපතයක ක්‍රියා කරනකොට ඒ ක්‍රියා කරන ලක්ෂ්‍ය අපි හඳුන්වනවා නිවාත ලක්ෂ්‍ය හැටියට. එතකොට අපි ට්‍රාන්සිස්ටර් නිර්මාණයේදී මේ නිවාත ලක්ෂ්‍ය අපිට කිසියම් තැනකට ස්ථානගත කරොත් වඩා හොඳ ප්‍රතිදානයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ අවස්ථාවල නිවාත ලක්ෂ්‍ය සැලසුම් කරන්නේ VCE සමානයි VCC බෙදීම දෙකක් වෙන ආකාරයට. එතකොට ඇතැම් අවස්ථාවල නිවාත ලක්ෂ්‍ය කියලා කියන්නේ VCC බෙදීම දෙක කියන ලක්ෂයට අනුරූප ස්ථානය කියලා කියනවා. ඉතින් දැන් බලමු අපි මේ වගේ ට්‍රාන්සිස්ටරයක් සඳහා නිවාත ලක්ෂ්‍ය කොහොමද පිහිටන්නේ කොහෙද පිහිටන්නේ කියලා.
අපි හිතමු මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරනකොට IB කියන ධාරාව මයික්‍රෝඇම්පියර් 10ක් කියලා. එතකොට මයික්‍රෝඇම්පියර් 10 යටතේ තමයි ක්‍රියා කරන්නේ. එතකොට මේ ඇඳලා තියෙන්නේ ඔබ දන්නවා ප්‍රතිදාන ලාක්ෂණිකය. එතකොට මේ VCE ට එදිරිව IC ගේ ප්‍රසාරය. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරයේ දැන් අදාළ ප්‍රස්ථාර කොටස වෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාර කොටස. අනිත් ඒවා විවිධ IB අගයන් සඳහා. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය තමයි දැන් අදාළ වෙන්නේ. අනිත් ඒවා මේකට දැන් අදාළ නැහැ. මෙන්න මේ කොටස විතරයි දැන් අදාළ. දැන් අපි බලමු මේකෙන් සමීකරණයක් ලියා ගන්න. මම මෙතනින් පටන්ගෙන මේ දක්වා වන සමීකරණය ලියන මෙතන භූගත කරලා තියෙන්නේ බිඳුව ධන VCE ධන ICRC සමානයි VCC. බිඳුව ධන VCE ධන ICRC සමානයි VCC වෙනවා. දැන් මෙතනින් මම ICRC යුක්ත කරනවා සමානයි ඍණ VCE ධන VCC වෙනවා. මෙතනින් IC යුක්ත කරනවා. එතකොට ඍණ එක බෙදීම RC වාරයක් VCE ධන VCC බෙදීම RC කියලා එනවා. දැන් අපි දන්නවා මෙන්න මෙයා නියතාගයක්. මේ ප්‍රතිරෝධය නියතාගයක් නේද? ඊළඟට මෙන්න මේ RC නියතාගයක් වෙනවා. ඊළඟට මෙතන තියෙන අනෙකුත් ඒවා IC VCE කියන ඒවා විචල්යන් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒවා වෙනස් කරන්න හැකියාව තියෙනවා. යම්කිසි අවස්ථාවක VCE අගය වෙනස් කරනවා ඊට අදාළව IC අගය වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? මේවා නියත නිසා y සමානයි ඍණ mx ධන c ආකාරයට. ඒතකොට මේක සරල රේඛීය ආකාරයේ විචලනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි හිතමු උදාහරණයක් විදිහට VCE අගයේ බිඳුවට ආසන්න අගයක් නම් IC සඳහා වන අගයක් ලැබෙන්නේ මෙන්න මේ වගේ අගයක්. දැන් මෙතනට අදාළව නම් මෙන්න මේ වගේ අගයක් තමයි ලැබෙන්නේ. එතකොට මේ වගේ දැන් අපි හිතමු VC අගය මධ්‍යස්ථ අගයක් නම් මෙන්න මේ වගේ තැනකට එනවා. ටිකක් ඈතට යන අගයක් නම් මේ වගේ IC අගය අඩු වෙනවා. එතන ওই විදිහේ විචලනය වීමක් තමයි මේකෙදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් අපි මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියා කරනකොට IB අගය මයික්‍රෝඇම්පියර් 10නේ. එතකොට මේ මයික්‍රෝඇම්පියර් 10ට අදාළ මෙන්න මේ ලක්ෂය අපි හඳුන්වනවා Q ලක්ෂය. එහෙම නැත්නම් නිවාත ලක්ෂය හැටියට මේක ගණනය කිරීමක් මගින් හොයාගන්න පුළුවන් කොතනද තියෙන්නේ කියලා. දැන් මෙතෙන්ටම එන්න ඕනේ නැහැ. සමහර අවස්ථාවල මේක මේ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි අවස්ථාවක නිවාත ලක්ෂය යම් නිශ්චිත ස්ථානයකට ගන්න. ඒ ස්ථානය තමයි මෙන්න මෙයාගේ අගයෙන් ලබා දෙන VCE අගයෙන් අඩක් වන විදියට VCC අගයෙන් අඩක් වන විදිහේ VCE අගයක් තෝරගෙන එතෙන්ට එන විදියට අපි බොහෝ විට පරිපත සැලසුම් කරනවා. ඉතින් ඒක තමයි තා වැදගත් කාරණය වෙන්නේ. එතකොට මෙතනින් සිද්ධාන්ත ටික අවසන්. අපිට ඊළඟට කතා කරන්න තියෙන මේ හා සම්බන්ධ ප්‍රායෝගික ගැටලු. එතකොට මේ ගැටලු සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝ එකේ.